රූසෝගේ අධ්‍යාපන දර්ශනය ලෝකයේ ස්වභාවික තත්ත්වය මුල් කර ගනී. සිත දෙවෙනි. මේ ද්‍රව්‍ය හැම දෙයක්ම ලොවට දායාද කළේ ස්වභාව දහමයි. ස්වභාව ධර්මය තුළ එයටම ආවේනික වූ ස්වභාවයක් පවතී. මේ නිසා දැනුම ගොඩනැගිය හැක්කේ ලෝක ස්වභාවය අධ්‍යයන කිරීමෙන්. රූසෝ ළමයින් පුහුණු කිරීමට විරුද්ධයි. ළමයාට උචිත පරිදි ඔහුගේ අවශ්‍යතා සැලකිල්ලටගෙන ඔහුට අධ්‍යාපනය ලබා දිය යුතුය. ස්වභා දහමට ඉහලින් ක්‍රියාත්මක වන කිසිම බලවේගයක් නොමැත. රූසෝ යනු විප්ලවවාදියෙක්, දාර්ශනිකයෙක්, දේශපාලනඥයෙක්, අධ්‍යාපනඥයෙක්. කිස්තු වර්ෂ 1712 සිට 1770ට දක්වා ඔහු යුරෝපා රටවල අස්වාභාවික තත්ත්වයක් පැවති කාලවල ජීවත් විය. වෙනසක් අවශ්‍යයි සිතූහ. ප්‍රංශ විප්ලවය ඇතිවීමට හේතුවක් වූයේ රූසෝගේ අදහස්. රදලයෝ විශේෂ වරප්‍රසාද භුක්ති වින්දා. පල්ලිය හා රදලයන් නොයෙක් ආකාරයෙන් ජනතාව සූරා කෑමට ලක් කළා. මේ නිසා ප්‍රංශ ජනතාව බදුබරින් පීඩිත නිසාත් ආර්ථික සාධාරණත්වයක් හා සංස්කෘතික සාධාරණත්වයක් නොතිබූ නිසාත් ඒ සම්බන්ධයෙන් සාධාරණත්වයක් ගොඩනැගීමට කතා කළේ රූසෝය. රූසෝගේ වැදගත් කෘති දෙකකි. ඒවා නම් ශෝසල් කන්ට්‍රැක්ට් සහ එමිල්ය. රූසෝ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඉපදී පසු කාලයේ ප්‍රංශයට එයි. ඔහුට පිළිවෙලට අධ්‍යාපනයක් මුල් කාලයේදී නොතිබුණි. අවුරුදු 16 දී නැවත ප්‍රංශයට යයි. කෙසේ වුවත් ඔහු විප්ලවයක් ඇති කරයි. ඔහුගේ සෝෂල් කන්ට්‍රැක්ට් ග්‍රන්ථය ප්‍රංශ විප්ලවයට හේතු විය. රූසෝ ඇති කළේ සමාජ විප්ලවයක් පමණක් නොවේ. අධ්‍යාපන විප්ලවයකුත් ඇති කළා. අධ්‍යාපන විප්ලවයට පදනම වූයේ එමිල් කෘතියයි. මේ කෘති දෙකේම විප්ලවවාදී හැඟීම් ඇතුළත්ය. ඔහු සෝෂල් කන්ට්‍රැක්ට් ග්‍රන්ථය නව සමාජයක් පිළිබඳ අදහස් ඉදිරිපත් කර ඇත. ඔහු එවකට පැති දූෂිත විෂම සමාජය පිළිකුල් කළා. Man is born free, but මිනිසෙක් උත්පත්තිය ලබන්නේ නිදහස්වය. නමුත් ඔහු බැඳීම් වලට යටත්ව ජීවත් වෙන බව ඔහු වැඩි දුරටත් අවධාරණය කළා. One thing himself is a master of others. මම තමා අන් අයගේ පාලකයා යන හැඟීම වෙනස් කිරීම සෝෂල් කන්ට්‍රැක්ට් පොතෙන් සිදුවිය. එවකට පැවති කතෝලික ආගමට රූසෝ දැඩි ලෙස පහර දුන්නා. එමිල් ග්‍රන්ථයෙන් රූසෝ සිරබායරට ගත්තා එම රජය. ඔහු අධ්‍යාපනය යන්න මිනිස් වර්ගයාගේ සතුට හා යහපත සඳහා සකස් විය යුතුය යන්න සිතුවා. පල්ලියට හා දේශපාලනඥයින්ට ඔහු පහර ගැසුවා. සෑම පුද්ගලෙක්ම උපතින්ම පෞකාරයෙක්ය යන මතය ක්‍රිස්තියානි මතයකි. මේ මත ඔහුගේ අධ්‍යාපන දර්ශනය පදනම් වේ. නිදහස් උපදින පුද්ගලයා උත්පත්තියෙන්ම පෞකාරයෙක් යන්න ඔහු විවේචනය කළා. God makes all things good, but man makes evil and become bad. දෙවියන් වහන්සේ සෑම දෙයක්ම මවන්නේ හොඳට. මිනිසා ඒවාට අත ගසා ඒවා නරක් කරයි. එය එවකට පිළිගෙන තිබුණු ක්‍රිස්තියානි මතයට පහරක් විය. රූසෝ නිදහස්ව උපදින පුද්ගලයා පෞකාරයෙක් විය නොහැකි යන්න තර්ක කරනවා. පුද්ගලයෙක් උපදින විට ඔහුගේ මනස පිරිසුදු ගල් ඇල්ලක් එමිල් ග්‍රන්ථයේ ළමා සංවර්ධනය පිළිබඳ අලුත් දැක්මක් ඇති කළා. ඒ යාන්ත්‍රිකව නොව ස්වභාවිකව වේ. මේ අදහස එමිල් ග්‍රන්ථය නිසා අධ්‍යාපන පෙරලියක් ඇති කළා. නූතන අධ්‍යාපන සංකල්පවලට පදනම වූයේ රූසෝගේ ග්‍රන්ථයයි. එය එමිල් තැනැත්තාට ඔහු යෝජනා කරන අධ්‍යාපනයයි. එමිල්ට ලබා දෙන අධ්‍යාපනයට දේශපාලන අදහස් දැඩි ලෙස බලපෑවා. ළමයා හා මිනිසා නිවහල් බවට පත්විය යුතුය. ඔහු එම නිවහල් බවට පත් කිරීමට මෙම ග්‍රන්ථය ලියා ඇත. මිනිසාගේ වටිනාකම් පිළිබඳ මුලින්ම විශ්වාසයක් ඇති කළේ රූසෝය. මුලින්ම ළමයා හඳුනාගත්තේ රූසෝය. ඊට කලින් ළමයා හඳුනාගෙන සිටියේ කුඩා මිනිසෙක් ලෙසයි. ළමයා හා
මිනිසා අතර වෙනස ඔහු තදින් පැහැදිලි කළා. ළමයා යනු කුඩා මිනිසෙක් යන්න හඳුනාගෙන ඇත. ළමයාට ළමයෙකු ලෙස ජීවත්වීමට ඉඩ දිය යුතු යන්න මොහු ප්‍රකාශ කරයි. ළමයාගේ ස්වභාවය හඳුනා ගැනීමේ වැදගත්කම තදින් කියා සිටි රූසෝය. ළමා කේන්ද්‍රී අධ්‍යාපන ගැන සිතූ වැදගත්ම පුද්ගලයා රූසෝය. ඒ නිසා අධ්‍යාපනද්දින් ළමෝ මනෝ විද්‍යාත්නින් රූසෝට ණය ගැති. එමිල්ට දෙන අධ්‍යාපනයේ එමිල් ග්‍රන්ථයේ කොටස් 5කි. උපතේ සිට අවුරුදු 2 12 15 19 19 පසු උපතේ සිට අවුරුදු 2 දක්වා බිලිඳු විය. අවුරුදු 2 සිට 12 දක්වා ළමා විය. අවුරුදු 12 සිට 15 දක්වා නවයෝන් විය. අවුරුදු 15 සිට 19 දක්වා ගැටවර විය. අවුරුදු 19 පසු වැඩිහිටි විය. මෙම ග්‍රන්ථයේ කොටස් වලින් 1 2 3 4 අවදි ශිෂ්‍යයෙක් ලෙස එමිල්ට දෙන අධ්‍යාපනය වන අතර 5 වන අවධිය වැඩිහිටියන් ලෙස අධ්‍යාපනය ලබයි. වැඩිහිටි වියේ එමිල් සොපී සමග විවාහ වෙයි. බිලිඳු විය. අධ්‍යාපනය උපතේ සිට ආරම්භ වේ. සොබාදහම මිනිසුන් ද්‍රව්‍යයන් අධ්‍යාපනය ලබයි. මුල් අවධි 3 එමිල් මිනිසුන්ගෙන් ඈත් කර තබන ලෙස යෝජනා කරයි. එයට හේතුව පිරිසුදු උපතක් ලැබුණාට ඇසුරු කරන්න ලැබෙන්නේ දූෂිත මිනිසුන්. එහි අදහස දෙමව්පියන්ගෙන් ඈත් කිරීමක් නොව මුල් අවධියේ භාණ්ඩවලින් හා අචේතනික වස්තුන් වලින් පමණක් අත්දැකීම් ලබා දෙන්න ඔහු යෝජනා කරයි. බිලිඳු වියේදී දරුවාට පුරුදු ඇති කරගන්න දෙන්න එපා. දරුවා ඇති කරගතු එකම පුරුදු ඇති කර නොගැනීමේ පුරුද්දයි. බිලිඳු වියේදී අනුකරණය හා නොගමන මූලධර්ම දෙකක් ගැනීමට කියයි. ශාරීරික ශක්තිය දුර්වල මිනිසා සීමාවේ නිදහස සීමාවේ. ඒ නිසා මේ අවධියේ අනුකරණය හා අනුගමනයට යොමු විය හැක. ළමා විය. වැදගත් අවධියකි. කාලය අවුරුදු 2ත් 12ක් දක්වා අවුරුදු 10කි. මෙම කාලය අපතේ යැවීමක් නොවන බව රුසෝ කියයි. ළමා වියේ අධ්‍යාපනයේ ස්වභාව ධර්මයට අනුව ඉගැන්විය යුතු බව ඔහු යෝජනා කරයි. ළමයාට නිදහස දිය යුතු බව කියූ අධ්‍යාපනඥයා ඔහුයි. ළමා විය නිවහල් බව දිය යුතුයි මේ අංශ දෙකක අධ්‍යාපනයක් යෝජනා කරයි. එනම් ඍණ අධ්‍යාපනය හා ධන අධ්‍යාපනය. ඍණ අධ්‍යාපනය ළමයා මිනිසාගෙන් වෙන්කර අචේතනික දේ ඇසුරු කිරීමෙන් පමණක් දෙන අධ්‍යාපනයකි. මෙය ළමයා විෂම සමාජයේ මුදවා ගැනීමට දෙන අධ්‍යාපනයකි. ඍණ අධ්‍යාපනයේදී අධ්‍යාපනය සෙමින් ලබා දිය යුතු බව ළමා කාලය ඉතිරි කරගන්න එපා. ඒ වගේම අචේතනික හා භාණ්ඩ ඇතුරින් දෙන අධ්‍යාපනය අනුව ගත කරන්න යයි රූසෝ කියයි. ශාරීරික ක්‍රියාකාරකම් වලට ඉඩ දෙන්න. අතපය ඉන්ද්‍රියන් සක්‍රියව ක්‍රියා කරන්න අතර මනස අක්‍රියව තැබිය යුතුය. ළමයාගේ ජීවිතයේ භයානකම කාලයක් මේ කාලය. මේ කාලය තුළ ඍණ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ස්වභාව ධර්මයට අනුව මිනිසුන් වීමට පළමුව ළමයින් වේ. මේ තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කළ හොත් නොපැසුණු හා රස නැති පළතුරක් බලෙන් ඉදවන්නට උත්සාහ කළ විට මෙන් නරක් වේ. ළමුන්ට ඔවුනට විශේෂ වූ දකින හිතන හැඟෙන පිළිවෙතක් ඇති නිසා වැඩිහිටියන්ගේ පිළිවෙත ආදේශ කිරීම මෝඩ ක්‍රියාවක් වේ. ළමයාට දඬුවම් කිරීමට නොකළ යුතුය. අප ළමා කාලය ගැන සිතිය යුතුය. අධ්‍යාපනයේ එකවර පුරවැසියෙක් හා මිනිසෙක් බිහි කළ නොහැක. මුලින් මිනිසෙකු බිහි කළ යුතුය, පසුව පුරවැසියෙක් බිහි කළ යුතුයි. රූසෝගේ ස්වභාවදහම ආශ්‍රිත අධ්‍යාපනයට අනුව අධ්‍යාපනයේ පරිසරය හා ද්‍රව්‍ය ඇසුරෙන් ලැබිය යුතු බව කියයි. ස්වභාව දහමෙන් එන හැම දෙයක්ම හොඳයි. ඒ නිසා අධ්‍යාපනයේ ස්වභාව දහමේ ඇසුරෙන් විය යුතුයි. ශාරීරික දඬුවම් නොදිය යුතුයි. දඬුවම ස්වභාවයෙන්ම ලැබිය යුතුයි. උදාහරණයක්
ළමයා ජනේලයක වීදුරුවක් කඩා බිඳ දැමුවහොත් ළමයාට දඬුවම නොකර ශීත කාලයේ ළමයාගේ ඇඳ ජනේලයේ අතලින් තැබිය යුතුය. ස්වභාවිකවම ඔහුට දඬුවම ලැබිය යුතුය. ළමයාගේ නිදහස ගැන කතා කළ තැනැත්තා රූසෝය. ළමයා ක්‍රියා කළ යුත්තේ ඔහුගේම වුවමනාවට මිස අන් අයගේ වුවමනාවට නොවේ. ළමයා තවත් පුද්ගලයෙකුට අවනත නොවිය යුතුය. මෙම කාලය සදාචාර නීතිය නොඉගැන්විය යුතුය. එසේ කීමට හේතුව සදාචාරය කියන්නේ මිනිසුන් සකස් කළ දෙයක්. අපිරිසුදු මිනිසුන් සකස් කළ සදාචාරයෙන් පිරිසුදු මිනිසුන් බිහි කළ නොහැකි බව රූසෝ කියයි. මේ කාලය තුළ ඉගැන්විය යුතු එකම සදාචාරය වන්නේ කිසි විටක කිසිවෙකු රිදවන්න එපා යන්නයි. මෙම කාලයේ අචේතනික භාණ්ඩවලින් ඉගැන්වීම කළ නිසා සාහිත්‍ය හා ඉතිහාසය ඉගැන්වීම නොකළ යුතුය. ඉතිහාසය යන්නෙන් ඔහු අදහස් කළේ ඉතිහාසයේ සියල්ල සිදු වී ඇත්තේ මිනිසුන් තමන්ගේ විෂම අදහස් ඉටු කර ගැනීමට කළ ක්‍රියාවන්ය. ඒ නිසා එය ඉගැන්වීම නොකළ යුතුය. මිනිසුන්ට උපමා කතාවලින් වුවත් ළමයින්ට එසේ නොකර සත්‍ය ඉගැන්විය යුතුය. කායික පුහුණුව හා ඉන්ද්‍රිය ධන අධ්‍යාපනයේ කායික පුහුණුව හා ඉන්ද්‍රිය පුහුණුව රූසෝගේ අධ්‍යාපනය හා ප්ලේටෝගේ ස්පාටා අධ්‍යාපනයට සමානයි. ප්ලේටෝ කියන්නේ ජිම්නාස්ටික් ළමයින්ට උගන්වන්න කියලා. සටන්කාමිත්වය සඳහා. රූසෝගේ ධන අධ්‍යාපනය ඒ අනුමත කරනවා. එයට හේතුව ප්ලේටෝගේ ආභාසය රූසෝට ලැබී තිබීම. එනිසා සෞඛ්‍ය හා ශාරීරික ශක්තිය ඥානය ලැබීමට මාර්ගයකි. සෞඛ්‍ය හා ශාරීරික ශක්තිය දුර්වල නම් ඔහුට ඉගෙන ගන්න අපහසුයි. ළමයාගේ සදාචාර මානසික වර්ධනයට ශාරීරික ශක්තිය වැදගත්කම රූසෝ පෙන්වා දෙයි. ඔහු ප්‍රකාශ කරනවා දුර්වල කයක් දුර්වල මනසක් ඇති කරන බව. ශාරීරික වශයෙන් ළමයි දුර්වල වන විට ළමයින්ගේ මනසත් දුර්වලයි. පසු කාලිනු මෙම දර්ශනය මත නිරෝගී පිරිසක් හැදිය යුතු බැවින් ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය සඳහා අධ්‍යාපන ක්‍රියාවලි තුළ වැඩි අවස්ථාවක් ලබා දී මුදල් ආයෝජනය කරනු ලබන්නේ මේ කාරණයන් නිසාය. මේ සියලු නපුරුකම් ළමයි තුළ ඇතිවන්නේ ශාරීරික දුර්වලකම් නිසාය. රූසෝ කියනවා ඔහුගේ කතනය අනෙක් අයගේ තරම් හොඳ නැති වුවත් ඔවුන්ගේ කෙරුවාව හොඳයි. ධන අධ්‍යාපනයේදී ඉන්ද්‍රිය පුහුණුව ඉතා වැදගත්. ඉන්ද්‍රියන් මගින් ළමයා අධ්‍යාපනය ලබයි. ඉන්ද්‍රියන් තමයි මුල්ම ගුරුවරුන්. ඒ අතර කන විශේෂයි. කන තමයි මුල්ම ගුරුවරයා. ශ්‍රවණ ඉන්ද්‍රියන්. මුල් ගුරුවරුන් වන්නේ අත් පා ඇස් කන් ආදියයි. මෙම ඉන්ද්‍රියන් වෙනුවට පොත් ආදේශ නොකළ යුතුය. එයින් සිදුවන්නේ හේතු විරහිතව කරුණු දැන ගැනීමයි. යමක් අතපත ගාලා ලබන දැනුම තමයි ළමයාගේ මුල්ම දැනුම. දැකීම, පෙනීම, ඇසීම, රස, ගඳ හා සුවඳ පිළිබඳ පුහුණුව ඉන්ද්‍රිය පුහුණුව ලෙස හඳුන්වයි. මෙසේ ඇස්, කන්, නාස ආදියෙන් ලබන ප්‍රායෝගික දැනුම පොතෙන් ලබා ගන්න බෑ. රූසෝ කියන්නේ එහෙමයි. ළමා අධ්‍යාපනයේ කවර අවස්ථාවකදී වුවත් පූර්ව නිශ්චිත විෂය මාලාවක් තුළින් දෙන අධ්‍යාපනයක් නොවේ. එනම් කලින් සැලසුම් කළ අධ්‍යාපනයක් නොවේ. මෙම පූර්ව නිශ්චිත විෂය මාලාව පිළියෙල කරනු ලබන්නේ කවර හෝ පුද්ගලයෙක්. ඒ පුද්ගලයා විෂම පුද්ගලයෙක් වුවහොත් සමහර විට එම විෂය මාලාවද විෂම විය හැකිය. ළමයා ඉගෙන ගත යුත්තේ ඔහු ආසා කරන දේය. ගුරුවරයා ආසා කරන දේ ළමයාට ඉගැන්වුවහොත් ළමයා වහලෙක් බවට පත් කිරීමකි. නමුත් ළමයා කැමති දේ ඉගැන්වීම ප්‍රශ්නාර්ථයට දෙන කරුණකි. ළමයාගේ ස්වභාවය හඳුනාගෙන ළමයින්ට අවශ්‍ය දේ පමණයි ළමයින්ට සැලසුම් කළ යුත්තේ. මේ කාලය තුළ ළමයාට අධ්‍යාපනය දෙනවාට වඩා අධ්‍යාපන ලැබෙන හැටි ඉගැන්වීම කළ යුතුය. මේ අවධියේදී ළමා කාලයේ දිග වැඩි. එම කාලයේ නාස්ති කර දැමුවාට කමක් නැත. මේ කාලය තුළ ඔහු ලබන අධ්‍යාපන ගැන ඔහු ලබන තත්ත්වය ගැන සාධනය ගැන රූසෝ ප්‍රකාශ කර තිබෙනවා ඔහුගේ වචන තුළින්. ඔහු ළඟ ඇති අදහස් ටිකයි නමුත් විස්තර සහිතයි. ඔහු කටපාඩමින් කිසිවක් නොදනී නමුත් අත්දැකීමෙන් හුඟක් දේ දනී. ඔහුගේ පොත කියවීම අනෙක් අයට වඩා දුර්වලයි. නමුත් ඔහුට ස්වභාව ධර්මය නැමැති පොත හොඳින් කියවිය හැක. ඔහුගේ අදහස් දිව අග නැත නමුත් මොළයේ ඇත. ඔහුගේ මතකය අඩුයි විනිශ්චය වැඩි.
ඔහුට කතා කළ හැක්කේ එකම භාෂාවකි. නමුත් ඔහු කියන දේ අවබෝධයෙන් කියයි. ඔහුගේ කතාව අනෙක් අයගේ තරම් නැතිවුවත් ඔහුගේ කෙරුවාව හොඳයි. නව යොවුන් විය. නව යොවුන් විය කෙටි කාලයකි අවුරුදු 12-15 අතර මෙම අවධිය අධ්‍යාපනය ඉතා ඉක්මනින් දෙන කාලයක්. එබැවින් කාලය අපතේ යවන්න එපා. ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් තීරණය කර ප්‍රයෝජනවත් දේ පමණක් ගැන්විය යුතුය. දැන් අධ්‍යාපනය එළඹීම වැදගත්. රූසෝ පිළිගන්නවා කලින් ඉවත් කළ දේ දැන් ළමයාට දෙන්න ඕනෑ. ළමයා ඉගෙනීමට පෙළඹවිය යුතුයි. එවිට ඉගෙනීමේ ආශාවක් ඇති වෙන නිසා ඉගෙනින් කටයුතු සිදු කරනවා. ළමයාට සත්‍ය කියා දෙන්න එපා. ඔහුට නිරීක්ෂණය කර දැන ගැනීමට ඉඩ සලසන්න. ගැටලුව ඔහුට විසඳීමට ඉඩ දෙන්න. අනුන්ට වහල් නොවී ස්වයං උත්සාහයෙන් ඉගෙනීමට ඔහුට කියා දෙන්න. ක්‍රියාකාරකම් මගින් අධ්‍යාපනය ලබන්න දෙන්න. මේ කාලේ ප්‍රායෝගික විද්‍යාව ව්‍යාපෘති පුහුණුව වඩු කර්මාන්තය ඉගෙනීමට රූසෝ යෝජනා කරනවා. නූතනය අප භාවිතා කරන ගැටලු විසඳීමේ ක්‍රමේ ආරම්භය මෙයින් සනිටුහන් වෙයි. ගැටලුව මගින් ඉගෙනීම ප්‍රායෝගික ව්‍යාපෘති මගින් ඉගෙනීම. මේවා නූතනයේ භාවිතා වන ක්‍රමවල ආරම්භයයි. ළමයා තුළ ස්වභාවික කුතුහලයක් පවතී. මේ කුතුහලය ළමයාට ඉගෙනීම ලැබීමේ පහසුවක් හා ඕනෑකමක් ඇති කරනවා. ඒ නිසා මෙම කුතුහලය ප්‍රයෝජනයට ගත යුතුයි. මෙම කාලය තුළ ක්‍රියාකාරකම් මගින් අධ්‍යාපනය දිය යුතු බව රූසෝ පවසයි. මේ වර්තමානයටත් ගැලපෙන යෝජනාවක්. රූසෝ කියනවා ක්‍රියාවෙන් උගන්වන්න ඕන දේ පොතපතින් උගන්වන්න අවශ්‍ය නැත. ක්‍රියාකාරකම් වලින් යමක් පෙන්වන්න බැරි විට පමණයි වචන වලින් උගන්වන්න කියන්නේ. අත්දැකීම් වලින් ඉගෙන ගන්නට බැරි දේ පොතින් උගන්වන්න රූසෝ පවසයි. මේ කාලය තුල එමිල්ට කියවන්න යෝජනා කරන්නේ එක පොතක් රොබින්සන් ක්‍රූසෝ. ඒ කියවන්න දෙන්න. එහි වැදගත් කියමනක් තියෙනවා සමාජයෙන් තොරව ස්වභාව දහමානු ජීවත් වෙන පුද්ගලයෙක් ලෙස. මේ කාලය තුල වඩු කර්මාන්තය යෝජනා කරන්නේ අත හිස වර්ධනය වන අධ්‍යාපනයක් ඔහු පිළිගන්නා නිසා. එය නිවහල් පුද්ගලයෙකු බිහි කරන්න හේතු වන නිසා. වඩු කර්මාන්තය පිරිසුදුයි ප්‍රයෝජනවත්. ඒ ගෙදරදී කරන්න පුළුවන්. එයින් කායික අභ්‍යාස ලැබේ කුසලතාව වර්ධනය වේ. එය ජීවත් වීමේ ප්‍රයෝජනවත් කර්මාන්තයක්. මේ කර්මාන්තයේ හරයක් තියෙනවා. අද ප්‍රයෝජනයෙන් නොගත්තට ක්‍රියාකාරකම් මගින් ගැන්වීම අදටත් පිළිගන්නා දෙයක්. ඔහු ගතයි සිතයි වර්ධනය වන්න මෙම අධ්‍යාපනය දෙන්න කියයි. ගතට විවේකයක් දෙන විට සිතට අධ්‍යාපනයක් දෙන්න. සිතට විවේකයක් දෙන විට ගතට අධ්‍යාපනයක් දෙන්න ඔහු යෝජනා කරයි. ගැටවර විය. මේ වන විට ළමයා ස්වභාව ධර්මය හා භාණ්ඩ ඇසුරින් පමණක් අධ්‍යාපනය ලබා ඇත. ඔහු මිනිසුන් සමග සම්බන්ධ නැත. නියම අධ්‍යාපනය ලබන ළමයාගේ දෙවන උපත ලෙස රූසෝ මෙම අවධිය සලකනු ලබනවා. මෙම ගැටවර විය බොහෝ සංක්‍රාන්ති අවධියක්. ළමයාගේ වර්ධනය අධ්‍යාපනයට වැදගත් කාලයක් ලෙස සලකනවා. ඒ නිසා අවුරුදු 15-19ක් දක්වා කාලය ගැටවර වියට ගැලපෙන අධ්‍යාපනයක් දිය යුතුයයි ප්‍රකාශ කරයි. ඔහු අවධාරණය කරනවා අධ්‍යාපනය නැමැති ඔටුන්න පළදවන නැතොත් නියම අධ්‍යාපනයක් ලබන යුගයක් ලෙස. ඒ නිසා මේ මිනිසාගේ දෙවන උපත වේ. ගැටවර වියේ ගැටලු සහගත බව රූසෝ අවබෝධ කර ගනී. මේ යුගයේ උසස් සමාජයක් සමග සම්බන්ධ කළ යුතුයි. මිනිසුන්ගේ ඇසුර ලබා දිය යුතුයි. මෙතෙක් තහනම් කර තිබූ ඉතිහාසයේ සදාචාරයේ ආගම ඉගැන්වීමට යෝජනා කරයි. කායික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. මිනිසාට ගැලපෙන සම්බන්ධකම් පවත්වන්න අවධියක් කර යුතුයි. ගුණධර්ම හොඳ නරක ගැන දැන ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. සමාජ අත්දැකීම් කෙලින්ම ලබා ගන්නවා. මෙම අවස්ථාව මිනිසුන් ඇසුරෙන් ලබා ගන්න ඔහු යෝජනා කරයි. නමුත් ගුරුවරු පොත්පත් ඇසුරෙන් වක්‍ර මාර්ගයෙන් සමාජයේ පිළිබඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුය. රූසෝ ආගම ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ කෙනෙක් නොවේ. සදාචාරය හා ගුණධර්ම වර්ධනයට ආගම ඉවහල් කරගන්න පුළුවන් බව රූසෝ විශ්වාස කරනවා. නමුත් ඔහු ආගම ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඉතිහාසයේ උපමා කතා ඒ මගින් සදාචාරය ගැන අවබෝධයක් දෙන්න. මෙකල ලිංගික අධ්‍යාපනය ගැන ඔහු වක්‍රව ප්‍රකාශ කරනවා. බ්‍රහ්මචර්යාව කුමරි බඹසර කුමර බඹසර ගැන වක්‍රව කියයි. කලින් එපා කියූ දේ දැන් ඉගෙන ගන්න කියනවා. ඉතිහාසයේ සදාචාරය වැනි
දේවල මුල් කාලයට නොගැලපුණාට ළමයාගේ කායික වර්ධනයත් සමග දැන් ගැලපෙනවා. ඒ නිසා ළමයා ළඟට පරිණතභාවය පැමිණි පසු ඊට ගැලපෙන අධ්‍යාපනයක් දිය යුතුයි යන මුලින්ම යෝජනා කළ පුද්ගලයා රූසෝය. වැඩිහිටි විය. එමිල් වැඩිහිටි වියේදී විවාහ විය යුතුයි. ඔහු විවාහ විය යුත්තේ කුමන කාන්තාව එක්කද යන්න ඔහු යෝජනා කරයි. ඔහුට යෝජනා කරන කාන්තාව ඇය සොපී. සොපීට දෙන කාන්තා අධ්‍යාපන ගැන රූසෝ කතා කරනවා. ඔහු කාන්තා අධ්‍යාපන ගැන වැදගත් තැනක් දෙනවා. මේ කාන්තා අධ්‍යාපනය වෙනස් ආකාරයෙන් ගත යුතු බව රූසෝ කියනවා. එමිල්ට සදාචාරය උගන්නන්න එපා කීවට සොපීට කුඩා කල සිටම සදාචාරය උගන්නන්න කියනවා. ස්ත්‍රීන් තුළ ඇති ස්වභාවය ප්‍රයෝජනයට ගන්න කියනවා. ඔහු එක ගතියක් කියනවා ඒ තමයි කපටිකම. කපටිකම ස්ත්‍රීන් තුළ ඇති ස්වභාවික ගතියක්. ඒ ප්‍රයෝජනයට ගෙන පුරුදු පුහුණු කළ යුතුයි. සොපීගේ අධ්‍යාපනයේ වැදගත්ම දේ පුරුදු ඇති කර ගැනීමේ පුරුද්දයි. කියවීම ලිවීම අවශ්‍ය වූ විට පමණි. උගන්විය යුත්තේ. මැහුම් වැඩවලට ඇති ආශාවද දියුණු කළ යුතුය. කාන්තාව කායික අභ්‍යාස අවශ්‍ය වන්නේ ශාරීරික ප්‍රසන්න බව සඳහාය. පුරුෂයාට කායික අභ්‍යාස අවශ්‍ය වන්නේ ශරීරයේ ශක්තිය සඳහාය. එමිල්ට කුඩා කල ආගම ඉගෙන ගන්නට නොදුන්නාට සොපීට ආගම ඉගෙන ගත්ත යුතු බව ඔහු යෝජනා කරනවා. කාන්තාවන්ට හා පුරුෂයන්ට එකිනෙකට වෙනස් වූ අධ්‍යාපන ක්‍රමයන් ලබා දිය යුතුයි යන්න ඔහුගේ අදහස. ළමයා නිවහල් පුද්ගලෙකු ලෙස රූසෝ කීවා. නමුත් එමිල්ට දෙන අධ්‍යාපනය එහි අනිත් පැත්තයි. ඔහු ස්ත්‍රීන්ට එක් අධ්‍යාපනයක් පුරුෂීන්ට එක් අධ්‍යාපනයක් යෝජනා කරනවා. කාන්තා අධ්‍යාපනයේ අදහස ඔහු මෙසේ දක්වනවා. ස්ත්‍රීන් මිනිසා ප්‍රිය උපදවන දර්ශනයක් විය යුතුය. මිනිසාගේ ආදරය හා ගෞරවය දිනාගත යුතුය. ලදරු කාලයේ පුහුණු කර වැඩිහිටි කාලයේ ආරක්ෂා කර පුරුෂයා සනසා අවවාද අනුශාසනාදී මිනිසාගේ ජීවිතය ප්‍රීතිමත් කිරීමත් ස්ත්‍රීන්ගේ ප්‍රධාන යුතුකමසේ සැලකිය යුතුය. ඇයට තරුණ කාලයේදී ඉගැන්විය යුත්තේ ඉහත කී කරුණුයි. සොපී එමිල්ට යටත්ව වැඩ කළ යුතුය. ස්තුතියි. මේ පිළිබඳ ඔබගේ කමෙන්ට්ස් මගේ Facebook පිටුවේ දක්වන්න. ඒ මට ශක්තියක් හා ධෛර්යයක්